හොඳයි දරුවෝ අපි දැන් බලමු. පුතේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ කම්කරු නීතියේ සාප්පු හා කාර්යාල පනත පිළිබඳව. පුතාලා දන්නවා මේ සාප්පු හා කාර්යාල පනත පනවන්නේ 1954 අංක 19 දරන පනත යටතේ තමයි පනවන්නේ. එතකොට 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල පනත යටතේ 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල පනත යටතේ මේ පනතේ අරමුණ අපි සාකච්ඡා කළා. මේ පනත යටතේ ආවරණය වන අය පිළිබඳව අපි සාකච්ඡා කළා. මේ පනත යටතේ සේවය යොදවන්න පුළුවන් වයස් ප්‍රමාණයන් කාල ප්‍රමාණයන් පිළිබඳව සාකච්ඡා කළා. මේ පනත යටතේ අත්තිකාල සේවා පිළිබඳ විධිවිධාන සාකච්ඡා කළා. ඒ වගේම මේ පනත යටතේ අපි සාකච්ඡා කරනු ලැබුවා නිවාඩු පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවා. ඒ වගේම මේ පනතේ අපි අවසානයේ සාකච්ඡා කරමින් හිටියේ සේවා යෝජකයෙකුට සේවකයෙකුගේ වැටුපෙන් කළ හැකි නීත්‍යානුකූල අඩු කිරීම ගැන. ඒ අනුව අපි දන්නවා අර්ථ සාධකයේ දායක මුදල, ඒ වගේම ණය වාරික, රක්ෂණ වාරික, පිසු නොපිසු ආහාර පාන දීමනා, ඒ වගේම උපයන විට බදු ඔය අඩු කළ හැකි උපරිම ප්‍රමාණය 60යි. ඉතිරි 40 වැටුප් වශයෙන් ගෙවන්න ඕන. ඒ වැටුප් ලැබෙන ආකාරය පිළිබඳවත් අපි සාකච්ඡා කළා. දැන් පුතේ අපි මේ පනත යටතේ ඊට පස්සේ සාකච්ඡා කරමු. තරු ලකුණක් දාලා ලියා ගන්න දරුවෝ. සේවා යෝජකයා විසින් සපයනු ලැබිය යුතු පහසුකම්. සේවා යෝජකයා විසින් සපයනු ලැබිය යුතු පහසුකම්. සේවා යෝජකයා විසින් සපයනු ලැබිය යුතු පහසුකම්. දැන් ඕගොල්ලෝ දන්නවා යම් සේවා යෝජකයෙක්ගේ ආයතනය තුල යම් සේවකයෙක් සේවය කරනව නම් ඒ සේවකයන් වෙනුවෙන් සැපිය යුතු පහසුකම් සමූහයක් පනත විසින් දක්වලා තියෙනවා. ඒ පහසුකම් අතර පළවෙනි එක තමයි සේවකයාගේ සේවා ස්ථානයට මනා ආලෝකය හා වාතාශ්‍රය ලැබෙන්න ඕන. එහෙනම් සේවකයා ඉන්න තැනට හොඳ ආලෝකය, ඒ වගේම වාතාශ්‍රය ලැබෙන්න සලස්වන්න ඕන. ඒ වගේම සේවකයන්ට ආහාර පාන ගැනීම සඳහා සුදුසු ස්ථානයක් තිබෙන්න ඕන. සේවකයන්ට ආහාර පාන ගැනීම සඳහා සුදුසු ස්ථානයක් තිබෙන්න ඕන. දැන් පුතේ මේ 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල පනතේ වෙල්පියාප සුබසාධන පහසුකම් අතර තියෙන්නේ සේවකයන්ට ආහාර පාන ගැනීම සඳහා සුදුසු ස්ථානයක්. නමුත් දැන් අපි ගත්තොත් කර්මාන්ත ශාලා පනත 1942 අංක 45 දරන 1942 අංක 45 දරන කර්මාන්ත ශාලා පනත. මේ කර්මාන්ත ශාලා පනත කියන්නේ සුබසාධන පහසුකම් යටතේ කියනවා සේවකයන්ට ආහාර පාන ගැනීම සඳහා වෙනම ආපන ශාලාවක් තිබෙන්න ඕන. කැන්ටින් එකක් තිබෙන්න ඕන. ඒ ආපන ශාලාව කර්මාන්ත ශාලාවෙන් පිටස්තරව ආසන්නයේ තමයි තියෙන්න ඕන කියලා කියන්නේ. ඒ කර්මාන්ත ශාලාවේ අය ඒ ආපන ශාලාවේ ආහාර පාන ගැනීමේදී දක්වලා තියෙනවා. ඒ ආපන ශාලාවේ දැන් මුදලාලි ඉන්න තැන ඕනක් ආකාරයට ආවරණය කරගන්න පුළුවන්. නමුත් ආහාර පාන ගන්න ස්ථානය හොඳට වාතාශ්‍රය ලැබිලා නිරාවරණය වෙන්න ඕන. ඒ වගේම වෙන වෙනම පුටු හා මේස තියෙන්න ඕන.
ඒ කර්මාන්ත ශාලා පනතේ එවැනි නීතියක් දැක්වුවට සාප්පුහා කාර්යාල පනත එහෙම දක්වන්නේ නැහැ. සාප්පුහා කාර්යාල පනත කියන්නේ ආහාර පාන ගැනීමට සුදුසු ස්ථානයක් තිබෙන්න ඕන කියලා. දැන් මේ 52ම සාකච්ඡා කරපු නිසා පුතේ දැන් සමහර ආයතනයක සේවකයෝ මේ 52න්ම පාලනය වෙන්න පුළුවන්. දැන් සරල උදාහරණයක් ගමුකෝ අපි හයිඩ්‍රාම්නි ගාමන් ෆැක්ටරිය. දැන් මේ හයිඩ්‍රාමනි ගාමන් ෆැක්ටරිය ගත්තොත් අපි හිතමු A කියලා පුජ්‍යලයක් ඉන්නෝ B කියලා පුජ්‍යලයක් ඉන්නෝ. A සහ B දෙන්නම වැඩ කරන ගාමන්ට් එක තමයි හයිඩ්‍රාමනි එකේ වැඩ කරන්නේ. හැබැයි A කියන පුජ්‍යලයා හයිඩ්‍රාමනි එකේ ෆැක්ටරියේ මැෂින් ඔපරේටර් කෙනෙක් වශයෙන් තමයි වැඩ කරන්නේ. හැබැයි B කියන එක්කෙනා හයිඩ්‍රාමනි ෆැක්ටරියේ ඔෆිස් එකේ තමයි වැඩ කරන්නේ. දැන් බලන්න මේ දෙන්නම වැඩ කරන්නේ එකම සේවා යෝජකයා යටතේ. හැබැයි ඒ වුණාට එක්කෙනෙක් වැඩ කරන්නේ ගාමන් ෆැක්ටරියේ අනිත් එක්කෙනා වැඩ කරන්නේම ගාමන් ෆැක්ටරියේ කාර්යාලයේ. ඒතර මේ දෙන්න පාලනය වෙන්නේ 52කින්. මේ ෆැක්ටරියේ වැඩ කරන එක්කෙනාට අදාළ වෙන්නේ 1942 අංක 45 දරන කර්මාන්ත ශාලා පනත. මේ කාර්යාලයේ වැඩ කරන හයිඩ්‍රාමිනියකේම කාර්යාලයේ වැඩ කරන කෙනාට අදාළ වෙන්නේ 1954 අංක 19 දරන සාප්පුහා කාර්යාල පනත. අපිට මේ 42 අංක 45 දරන පනත විෂය නිර්දේශයේ නැහැ. ඒන් තියෙන්නේ අපිට එනම් සාප්පුහා කාර්යාල පනත විතරයි. නිසා මතක තියාගන්න ඔබ අනාගතයේදී යම් සේවා ස්ථානයක වැඩට ගියාම ඔබ එක සහෝදරයෝ සේවක සේවිකා වුණාට යම් සේවක සේවිකා පන්තියක් සාප්පුහා කාර්යාල පනතින් පාලනය වෙයි. සමහර සේවක සේවිකාවෝ පන්තියක් කර්මාන්ත ශාලා පනතින් පාලනය වෙන අවස්ථා තියෙනවා. එතකොට දැන් අපිට බලන්නේ සාප්පුහා කාර්යාල පනත යටතේ මොනවද තියෙන සුබ සාධන පාසුකම්. 1. සේවකයා වැඩ කරන ස්ථානයට හොඳට ආලෝකය හා වාතාශ්‍රය ලැබෙන්න ඕන. ඒ වගේම සේවකයන්ට ආහාර පාන ගැනීමට සුදුසු ස්ථානයක් තිබෙන්න ඕන. හැබැයි කර්මාන්ත ශාලා පනත නම් කියන්නේ වෙනම ආපන ශාලාවක් තියෙන්න ඕන. සාප්පුහා කාර්යාල පනත එහෙම කියන්නේ නැහැ. ඒ වගේම තමයි සනීපාරක්ෂක පාසුකම් තිබෙන්න ඕන. සනීපාරක්ෂක පාසුකම් තිබෙන්න ඕන. ඒ වගේ පහසුකම් සේවකයන්ට ලබා දීම මේ පනතේ විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා අපි නම් කෙටියෙන් සටහනක් දාගමු මෙහෙම. සේවා යෝජකයා විසින් සැපිය යුතු පහසුකම්. 1. ඒ යටතේ 1. ඒ යටතේ 1. ආලෝකය හා වාතාශ්‍රය. ආලෝකය හා වාතාශ්‍රය. ආලෝකය හා වාතාශ්‍රය ලැබීමට සැලැස්විය යුතුය. ආලෝකය හා වාතාශ්‍රය ලැබීමට සැලැස්විය යුතුය. රෝමි ලක්කන් 2. සේවකයින්ට ආහාර පාන ගැනීම සඳහා සේවකයින්ට ආහාර පාන ගැනීම සඳහා සුදුසු ස්ථානයක් ලබා දිය යුතුය. සේවකයන්ට ආහාර පාන ගැනීම සඳහා සුදුසු ස්ථානයක් ලබා දිය යුතුය. සේවකයන්ට ආහාර පාන ගැනීම සඳහා සුදුසු ස්ථානයක් ලබා දිය යුතුය. ඊළඟට රෝමි ලක්කන් 3 සනීපාරක්ෂක සහ සේදීමේ පහසුකම් සපයා තිබිය යුතුය. සනීපාරක්ෂක සහ සේදීමේ පහසුකම් සපයා තිබිය යුතුය.
පුතේ මේකේ තවදුරටත් කියනවා දැන් මේ සාප්පු හා කාර්යාල පනත යටතේ වැඩ කරන්නේ සාප්පුවක නම් අනිවාර්යයෙන්ම සාප්පුවක කවුන්ටරයේ පිටුපස කාන්තාවන් 3 දෙනෙකුගෙන් එක්කෙනෙකුටවත් ආසන පහසුකමක් තිබෙන්න ඕන කියලා දක්වනවා. ඒතර සාප්පු හා කාර්යාල පනතේ කියනවා සාප්පුවක නම් කවුන්ටරය පිටුපස සේවිකාවන් 3 දෙනෙකුගෙන් එක්කෙනෙකුටවත් ආසන පහසුකම් තිබෙන්න ඕන. ඒ වගේම ඒ සේවා ස්ථානය මනා පියකරුභාවයකින් අලුත් වැඩියා කළා තිබෙන්න ඕන. ඒතර මෙන්න මේ පහසුකම් සලසා තිබෙන්න ඕන. එහෙනම් ඊළඟ අවස්ථාව වශයෙන් දාලා ලියන්න රෝම ඉලක්කම් 4 දාලා සාප්පුවක නම් සේවිකාවන් 3 දෙනෙකුගෙන් එක්කෙනෙකුටවත් සාප්පුවක නම් සේවිකාවන් 3 දෙනෙකුගෙන් එක්කෙනෙකුටවත් සාප්පුවක නම් සේවිකාවන් 3 දෙනෙකුගෙන් එක්කෙනෙකුටවත් කවුන්ටරය පිටුපස ආසන පහසුකම් සපයා තිබිය යුතුය. ඊළඟ එක සේවා ස්ථානය මනා අලුත් වැඩියාවකින් පවත්වාගෙන යා යුතුය. සේවා ස්ථානය මනා අලුත් වැඩියාවකින් පවත්වාගෙන යා යුතුය. සේවා ස්ථානය මනා අලුත් වැඩියාවකින් පවත්වාගෙන යා යුතුය. right. ඊට පස්සේ පුතේ සාප්පු හා කාර්යාල පනතේ අවසාන කොටස වශයෙන් තරු ලකුණක් දාලා ලියා ගන්න. සේවා යෝජකයා විසින් පවත්වාගෙන යා යුතු. සේවා යෝජකයා විසින් පවත්වාගෙන යා යුතු. සේවා යෝජකයා විසින් පවත්වාගෙන යා යුතු ලිපි ලේඛන වර්ග සේවා යෝජකයා විසින් පවත්වාගෙන යා යුතු ලිපි ලේඛන වර්ග. දැන් පුතාලා දන්නවා සේවා යෝජකයෙක් විසින් අපි ගමු XY කියන සේවා යෝජකයා විසින් තමන්ගේ සේවකයන් සම්බන්ධයෙන් පවත්වාගෙන යන්න ඕන ලිපි ලේඛන සමූහයක් තියෙනවා. ඒ ලිපි ලේඛන අතර පළවෙනි ලිපි ලේඛනය තමයි ඕගොල්ලෝ දන්නවා පත්වීමේ ලිපියක් ලබා දෙන්න ඕන. අපොයින්ට්මන්ට් ලෙටර් එකක්. දැන් අපි දන්නෝනේ ඕනෑම ආයතනයකට අපි වැඩට ගියාම ඒ ආයතනයෙන් අපිට නිකුත් කරනවා පත්වීමේ ලිපියක්. ඒතර පත්වීමේ ලිපියක් ලබා දෙන්න ඕන. පුතේ මේ පත්වීමේ ලිපි ගැන කතා කරාම දැන ගැනීම සඳහා පත්වීමේ ලිපි වර්ග කිහිපයක් තියෙනවා. ඒ පත්වීම් ලිපි වර්ග එක තමයි ස්ථිර පත්වීමේ ලිපි තියෙනවා, පරිවාස පත්වීමේ ලිපි තියෙනවා, ආධුනික පත්වීමේ ලිපි තියෙනවා, తాවකාලික පත්වීමේ ලිපි තියෙනවා, අනියම් පත්වීමේ ලිපි තියෙනවා, ඍතු පත්වීමේ ලිපි තියෙනවා. අපොයින්ට්මන්ට් ලෙටර්ස් වර්ග කීපයක් තියෙනවා. ස්ථිර පත්වීමේ ලිපිය. දරුවෝ ඔය ස්ථිර පත්වීමේ ලිපියක් ලැබිච්ච සේවකයෙකුට තමයි කම්කරු නීතියේ බොහෝ ප්‍රතිපාදන හිමි වෙන්නේ. එවැනි සේවකයෙක් සේවා යෝජකයෙකුට හිතුව ආකාරයට ඉවත් කරන්න බෑ. ඒ සේවකයාට ස්ථාවර භාවයක්, තමන්ගේ රැකියාවේ සුරක්ෂිත භාවයක් තියෙනවා. ඒ අපොයින්ට්මන්ට් ලෙටර් එක තමයි වැදගත්ම.
ඊට පස්සේ තවත් පත්වීමේ ලිපි වර්ගයක් තියෙනවා පරිවාස පත්වීමේ ලිපි. දරුවෝ පරිවාස පත්වීමේ ලිපියක් කියන්නේ මෙන්න මෙහෙම එකක්. යම් ශ්‍රමිකයෙක් පුහුණු ශ්‍රමිකයෙක්. එයා යම් වෘත්තියක් පිළිබඳ පුහුණුවක් ලැබුව කෙනෙක්. හැබැයි පුහුණු ශ්‍රමිකයෙක් වුණාට සේවා යෝජකයා වැඩට ගන්න යම් අධීක්ෂණයකට පරිවාසයකට යටත්ව. ඒ පරිවාස කාලය මාස 3ක් වෙන්න පුළුවන්, අවුරුද්දක් වෙන්න පුළුවන්. ඒතර මෙන්න මේ පරිවාස සේවකයාගේ පරිවාස කාලයේ ඉක්ුත් වුණාම බොහෝ සේවා යෝජකයෝ එයාට ගැළපෙනවා නම්, එයාට හොඳයි කියලා හිතෙනවා නම් ස්ථිරභාවයට පත් කරනවා. හැබැයි ස්ථිර නොකළොත් එයාට ඉවත් කරන්න සේවා යෝජකයට පුළුවන් ප්‍රොබේෂන් පීරියඩ් එකේදී පරිවාස කාලයේදී. හැබැයි සේවා යෝජකයා මේ පරිවාස සේවකයා ස්ථිර නොකළොත්, එහෙම නැත්නම් ඉවත් නොකළොත්, කිසිවක් නොකර සිටියොත් ඒ සේවකයා ස්වයංක්‍රීයවම ස්ථිර සේවකයෙක් බවට පත් වෙනවා. ඊළඟ පත්වීම ලිපි වර්ගය තමයි ආධුනික පත්වීම ලිපි. ආධුනික ශ්‍රමිකයෙක් කියන්නේ පුතේ නුපුහුණු ශ්‍රමිකයෙක්. නුපුහුණු ශ්‍රමිකයා සේවා යෝජකයා ගන්නේ පුහුණු කරන්න ගන්න. දැන් මේ පුහුණු කාලය ඉක්ුත් වුණාට පස්සේ ස්ථිර කරනවා කියන නියමයක් නැහැ. ඕන්නම් සේවා යෝජකයට පුහුණුවෙන් පස්සේ ස්ථිර කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් පුහුණුවෙන් පස්සේ යාගේ සේවාව સમાપ્ત වෙන්නත් පුළුවන්. ඒ නිසා මතක තියාගන්න ආදුනිකව ශ්‍රමිකයෙක් යමකට ගන්නවා නම් ආදුනික කාලේ ඉවර වෙච්ච වහාම ඒ සේවකයා ඒ සේවා යෝජකයා ස්ථිර කරා කියලා අනිවාර්ය සාධකයක් නැහැ. කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන්. ඊළඟ වර්ග ඕගොල්ලෝ දන්න ඕනේ ඔය අනියම් පත්වීම් වර්ග, කොන්ත්‍රාත් පත්වීම් වර්ග, ඒ වගේම ඍතු පත්වීම්. ඔය ඍතු පත්වීම් කියලා කියන්නේ පුතේ ඔය කාලෙන් කාලෙට වැඩ කරන ආයතන තියෙනනේ. යම් අවුරුද්දේ යම් කාලයක් වැඩ කරනවා, යම් කාලයක් වැඩ කරන්නේ නැහැ. සරල උදාහරණයක් ගත්තොත් සංචාරක ව්‍යාපාරය. මාස 6ක් වැඩ කරනවා, මාස 6ක් වැඩ කරන්නේ නැහැ. පොස්පේඩ් නිධිය වැඩ කරන අය මාස 6ක් වැඩ කරනවා, මාස 6ක් වැඩ කරන්නේ නැහැ. ලුණු ලේවායේ වැඩ කරන අය. අන්නේ ඒ අයට තමයි අපි කියන්නේ ඍතු පත්වීමේ ලිපියක් කියලා. එනම් සේවා යෝජකයා විසින් සේවකයා වෙනුවෙන් ලබා දෙන්න ඕන පළවෙනි ලේඛනය තමයි පත්වීමේ ලේඛනයක් දෙන්න ඕන. ඊට පස්සේ 2 පැමිණීමේ හා පිටවීමේ ලේඛනයක් පවත්වාගෙන යන්න ඕන. ඔයගොල්ලෝ දැකලා තියෙන සෑම ආයතනයකම පැමිණීම හා පිටවීම සටහන් කරන ලේඛනයක් පවත්වාගෙන යනවා. ඊළඟ එක තමයි සෑම සේවකයෙක්ගෙම වැටුප් වාර්තා ලබා දෙන්න ඕන. ඒ වගේම සේවකයන්ට සේවා වාර්තා පවත්වාගෙන යන්න ඕන. ඒ වගේම සේවකයන් වෙනුවෙන් පුජ්‍යලික ලිපි ගොනුවක් පවත්වාගෙන යන්න ඕන. මෙන්න මේවා සේවා යෝජකයා විසින් පවත්වාගෙන යා යුතු ලිපි ලේඛන. එහෙනම් අපි ලියාගමු 1. පත්වීමේ ලිපියක් ලබා දිය යුතුය. පත්වීමේ ලිපියක් ලබා දිය යුතුය. පත්වීමේ ලිපියක් ලබා දිය යුතුය. 2. පැමිණීමේ ලේඛනයක් පවත්වාගෙන යා යුතුය. පැමිණීමේ ලේඛනයක් පවත්වාගෙන යා යුතුය. පැමිණීමේ ලේඛනයක් පවත්වාගෙන යා යුතුය. ඊළඟ එක වැටුප් වාර්තා හා සේවා වාර්තා පවත්වාගෙන යා යුතුය. වැටුප් වාර්තා හා සේවා වාර්තා පවත්වාගෙන යා යුතුය. වැටුප් වාර්තා හා සේවා වාර්තා පවත්වාගෙන යා යුතුය. ඊළඟ එක
පුජ්‍යලික ලිපිගොනුවක් පවත්වාගෙන යා යුතුය. පුජ්‍යලික ලිපිගොනුවක් පවත්වාගෙන යා යුතුය. රයිට් පුතේ. දැන් අපිට මේ පනත පිළිබඳව ප්‍රමාණවත්. දැන් අපි බලමු පොඩි සාරාංශ වශයෙන් මේක ගමු. පුතේ අපි සාකච්ඡා කරමින් හිටියේ 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල පනත පිළිබඳව. මුලින්ම අපි තරු ලකුණක් දාලා මේ පනතේ අරමුණ බැලුවා. පුතාලට දන්නවා. ඊට පස්සේ තරු ලකුණක් දාලා බැලුවා මේ පනතින් ආවරණය වෙන්නේ කවුද? සාප්පු වල වැඩ කරන අයයි කාර්යාල වල වැඩ කරන අයයි. ඒ නිර්වචනය දන්නවා. ඊට පස්සේ බැලුවා මේ පනත යටතේ සේවයේ යොදවන්න පුළුවන් වයස් හා කාල ප්‍රමාණයන්. ඒ පිළිබඳ ලොකු විග්‍රහයක් අපි අධ්‍යයනය කළා. ඊට පස්සේ අපි බැලුවා මේ පනත යටතේ අත්තිකාල සේවා සඳහා කරන ගෙවීම්. ඊට පස්සේ අපි බැලුවා මේ පනත යටතේ ශ්‍රී ලංකාවේ තියෙන නිවාඩු වර්ග. ඒ අනුව සති නිවාඩු, වාර්ෂික නිවාඩු, අනියම් නිවාඩු, ප්‍රසිද්ධ නිවාඩු, පෝය නිවාඩු, මාතෘකා ප්‍රසව නිවාඩු ආදිය බැලුවා. ඊට පස්සේ අපි බැලුවා මේ පනත යටතේ සේවා යෝජකයෙකුට කළ හැකි බලයලත් අඩු කිරීම මොනවද කියන එක සාකච්ඡා කරනු ලැබුවා. ඊට පස්සේ අපි මේ පනත යටතේ සේවා යෝජකයා විසින් සේවකයන් වෙනුවෙන් සැපයුතු සුබ සාධන පහසුකම් වෙල්පෙයා ෆැසිලිටිස් ගැන සාකච්ඡා කළා. ඊට පස්සේ අපි කතා කරා සේවා යෝජකයෙක් සේවකයෙක් වෙනුවෙන් පවත්වාගෙන යා යුතු ලිපි ලේඛන. පුතේ අපිට ඒ පනතට ඇති. ඊට පස්සේ පුතේ ඔයාලගේ විෂය නිර්දේශයේ කම්කරු නීතිය යටතේ ඊළඟට දක්වපු අනුමාතෘකාව තමයි අර්ථ සාධක අරමුදල් පනත ගැන. එහෙනම් අනුමාතෘකාවක් වශයෙන් ගන්න මේක. එහෙනම් අනුමාතෘකාවක් වශයෙන් දරුවෝ ලියා ගන්න මෙහෙම, අනුමාතෘකාවක් වශයෙන් ලියා ගන්න මෙහෙම 1958 අංක 15 දරන සේවක අර්ථ සාධක අරමුදල් පනත. සේවක අර්ථ සාධක අරමුදල් පනත. සේවක අර්ථ සාධක අරමුදල් පනත. දැන් එතකොට අපි සාකච්ඡා කරන්නේ 1958 අංක 15 දරන සේවක අර්ථ සාධක අරමුදල් පනත පිළිබඳව. මේකත් අපිට මතක හිටින ආකාරයට අපි අර වගේ සාකච්ඡා කරමු. අපි බලමු මුලින්ම මේ පනත පනවන්න අරමුණ මොකක්ද කියලා. මේ පනත පනවන්නත් අරමුණ මොකක්ද කියන එක අපි බලමු. දැන් පුතේ ඕගොල්ලෝ දන්නවා රාජ්‍ය සේවකයා විශ්‍රාම යනකොට විශ්‍රාම වැටුපක් තිබුණා. ඒ නිසා රාජ්‍ය ශ්‍රමිකයා විශ්‍රාම ගියත් ඔහු මිය යනතුරු ඔහුට සුරක්ෂිතභාවයක්, ආර්ථික ශක්තියක්, රැකවරණයක් තිබ්බා. නමුත් පෞද්ගලික අංශේ හා අර්ධ රාජ්‍ය අංශේ ශ්‍රමිකයා විශ්‍රාම ගියාම යාට විශ්‍රාම වැටුපක් තිබුණේ නැහැ. ඒ නිසා එයාගේ රැකියාවේ සුරක්ෂිතභාවය නැති නිසා එයාට විශ්‍රාම වැටුපක් නැති නිසා එයාගේ සුරක්ෂිතභාවයට ප්‍රශ්නයක් වුණා. අන්න මෙන්න මේ ශ්‍රමිකයා ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව තමයි
මේ සේවක අර්ථ සාධක අරමුදල් පනත පිහිටවනු ලැබුවේ. එතකොට මේ පනත පිහිටවන්න අරමුණ උනේ විශ්‍රාම යන ශ්‍රමිකයන්ට යම් අරමුදලක් ඇති කරලා ඒ අරමුදල තුලින් යම් ආර්ථික ශක්තියක් ආර්ථික පිටුවහලක් ලබා දීම තමයි මේ පනතේ මූලික අරමුණ. අපි නිකන් සරල උදාහරණයක් ගමු පුතේ මෙහෙම. අපි නිකන් හිතමු. දැන් ගන්න බලන්න මෙහෙම XY කියලා ආයතනයක් තියෙනවා. දැන් මේ XY කියන්නේ රාජ්‍ය ආයතනයක් කියලා හිතන්නකෝ. මේ රාජ්‍ය ආයතනයේ අල්ලපු ගෙදර පියල් වැඩ කරනවා මේ රාජ්‍ය ආයතනයේ. අපි හිතමු ලිපිකරුවෙක් වශයෙන් වැඩ කරනවා කියලා. දැන් මේ පියල් ලිපිකරුවෙක් වශයෙන් මේ රාජ්‍ය සේවයට වැඩ කළා අවුරුදු 40ක් කියලා අපි හිතන්න. දැන් එයාගේ වයස අවුරුදු 60යි. එයා විශ්‍රාම ගත්තා. හැබැයි දැන් මෙයා විශ්‍රාම ගන්න ඉස්සෙල්ලා මෙයාගේ මාසික වැටුප තිබුණා. අපි හිතමු 50000ක මාසික වැටුපක් තිබුණා. දැන් අවුරුදු 60න් විශ්‍රාම ගත්තා. හැබැයි විශ්‍රාම ගියත් මෙයාට ප්‍රශ්නයක් නැහැ. විශ්‍රාම ගියපු දවසේ ඉඳලා මෙයා මිය යනකන් මෙයා ගත්ත මේ වැටුපෙන් 80ක වගේ ප්‍රමාණයක් විශ්‍රාම වැටුප වශයෙන් මිය යනකම් ලැබෙනවා. එහෙනම් මේ පියල් කියන රාජ්‍ය ශ්‍රමිකයා සේවකයාගේ ආර්ථික ශක්තිය සුරක්ෂිත නිසා මෙයා මිය යනතුරු එයාට ජීවත් වීමේ අභිමානයක් සුරක්ෂිතභාවයක් ආර්ථික ශක්තියක් මෙයාට තියෙනවා. ඒ විශ්‍රාම වැටුප් ලැබෙන නිසා. අපි තව දුරටත් බලමු මෙහෙම AB කියලා ආයතනයක් තියෙනවා. මේ ආයතනය පෞද්ගලික ආයතනයක්. AB කියන ආයතනයේ වැඩ කරනවා අපි හිතමු අමල් කියන පුජ්‍යලය වැඩ කරනවා එකවුන්ටන්ට් කෙනෙක් වශයෙන් කියලා. මෙයා මේ ආයතනයේට වැඩ කළා තියෙන අවුරුදු 45ක්. දැන් එයාගේ වයස අවුරුදු 63යි. මේ කම්පැනියේ ලේබර් ලෝ එක අනුව කම්කරු නීති අනුව දැන් මෙයාට විශ්‍රාම යන්න ඕන. දැන් මෙයා විශ්‍රාම යෑමට පෙර වැටුප ගත්ත රුපියල් 90000ක් කියලා හිතන්න. දැන් ගිය විශ්‍රාම යන්න ඉස්සෙල්ලා ගිය මාසේ 90000ක් ගත්තා. දැන් මේ 90000ක් ගත්ත මිනිස්සයා මේ මාසේ විශ්‍රාම යනවා. රස්සාවට යන්නේ. හැබැයි මේක පෞද්ගලික ආයතනයක්. විශ්‍රාම ගියාට මෙයාට වැටුප් ලැබෙන්නේ නැහැ. විශ්‍රාම ගියපු දවස් ඉඳලා රැකියාවෙන් ඉවත් වෙච්ච දවස් ඉඳලා වැටුප් ලැබෙන්නේ නැහැ. එතකොට මෙයාගේ ආර්ථික ශක්තියක් නැහැ. දැන් ගිය මාසේ 90000ක් ගත්තා මේ මාසේ 75ක් නැහැ. එතකොට මෙයාට ආර්ථික ශක්තියක් නැහැ. ඒ වගේම යැපෙන්නන්ගේ සුරක්ෂිතභාවයක් නැහැ. සමාජ සංරක්ෂණයක් නැහැ. අන්න බලන්න වෙනස. රාජ්‍ය සේවකයා විශ්‍රාම ගියත් විශ්‍රාම වැටුපක් තියෙනවා. එතකොට යාට ආර්ථික ශක්තියක් තියෙනවා. යැපෙන්නන්ගේ සුරක්ෂිතභාවයක් තියෙනවා. සමාජ සංරක්ෂණයක් හා පිළිගැනීමක් තියෙනවා. මෙයා පෞද්ගලික අංශයේ ශ්‍රමිකයා. දැන් වැඩ කරනකම් වැටුප් ලැබුණා. වැඩ කරාට පස්සේ වැටුප් නැහැ. එහෙනම් ආර්ථික සුරක්ෂිතතාවයක් නැහැ. ඒ වගේම සමාජ සංරක්ෂණයක් නැහැ. සමාජ පිළිගැනීමක් නැහැ. සමාජ නෙමෙයි පුතේ gedara පිළිගැනීමක් නැහනේ. නේ? සාමාන්‍යයෙන් ප්‍රායෝගික தත්ත්වේ. දැන් අපි දන්නෝනේ අපි පුංචි කාලේ නේ තාත්තා ගෙදර එනකොට වැටුප් අරන් එන දවසට අපි කොහොමද දුවගෙන යනෝනේ මොනවද චෝකලට් එකක් හරි ටොපියක් හරි අපට හමු වෙනවා නිසා නේද ඒ පිළිගැනීම අම්මත් කුස්සියේ පැත්තේ හිටියත් කොහොම හරි එළියට ඇවිල්ලා නේද මේ ගෙනාපු පාර්සලේ අරගෙන ඔයාට උණු වතුර ඕනද ඇල් වතුර ඕනද කියලා සැලකිල්ල. ඕම හිටපු තාත්තා විශ්‍රාම ගියා. දැන් තාත්තට වැටුප් නැහැ. අපි යනවද තාත්තා එනකොට ඇයි හොයාගෙන යන්නේ ඇයි ටොපි චොකලට් අපිට නැහැ. ඒ වගේම අම්මත් සමාජයට ඉස්සරහා හිටියොත් තාත්තට වෙනද වගේ මූණ දෙන්නෙත් නැති වෙන්න පුළුවන්.
ඔය තමයි පුතේ සාමාන්‍ය ස්වභාවය. නේ? අන්න ඒ නිසා මෙන්න මේ පෞද්ගලිකංශයේ ශ්‍රමිකයාට යම් අරමුදලක් ඇති කළා ඒ අරමුදල මගින් ආර්ථික ශක්තියක් ලබා දීම තමයි මේ පනතේ මූලික අරමුණ. හරිනේ? එහෙනම් අර්ථ සාධක අරමුදල් පනතේ මූලික අරමුණ මොකද්ද? පෞද්ගලිකංශයේ අර්ධ රාජ්‍යයේ ශ්‍රමිකයන්ට යම් අරමුදලක් ඇති කළා ඒ අරමුදල මගින් ආර්ථික ශක්තියක් ලබා දීම සංරක්ෂණයක් ලබා දීම යැපෙන්නන් සුරක්ෂිත කිරීම තමයි ඒකේ මූලික අරමුණ. එහෙනම් අපි ලියාගමු තරු ලකුණක් දාලා ලියා ගන්න පුතේ අරමුණ කියලා. ඒ යටතේ ලියාගමු මෙහෙම ඒ යටතේ අරමුණ යටතේ ලියා ගන්න පෞද්ගලික අංශේ හා අර්ධ රාජ්‍යාංශයේ සේවයේ නියුතු පෞද්ගලික අංශේ හා අර්ධ රාජ්‍යාංශයේ සේවයේ නියුතු සේවක සේවිකාවන් සඳහා යම් අරමුදලක් ඇතිකොට ඔවුන් විශ්‍රාම යන විට එම අරමුදල මගින් රූල ඇතුළත රෝමි ලක්කම් 1 ආර්ථික ශක්තියක් ලබා දීම රෝමි ලක්කම් 2 යැපෙන්නන් සුරක්ෂිත කිරීම රෝමි ලක්කම් 3 සමාජ සංරක්ෂණයක් ඇති කිරීම උදෙසායි සඳහායි right ඊට පස්සේ පුතේ තරු ලකුණක් දාලා ලියාගන්න ආවරණය තරු ලකුණක් දාලා ලියාගන්න ආවරණය දැන් එතකොට අපි බලන්න යන්නේ මේ අර්ථ සාධක අරමුදල් පනතින් ආවරණය වෙන්නේ කවුද කියලා. මේ පනතින් ආවරණය වන්නේ කවුරුන්ද කියන එක. පුතාලා දන්නෝනේ රාජ්‍ය ශ්‍රමිකයාට විශ්‍රාම වැටුපක් තියෙනවා. එසේනම් රාජ්‍ය ශ්‍රමිකයෝ බොහෝ විට මේ පනතින් ආවරණය වෙන්නේ නැහැ. ආවරණය වෙන රාජ්‍ය සේවකයෝත් ඉන්නවා. එහෙනම් මේ පනත ගොඩක් වෙලාවට ආවරණය වෙන්නේ පෞද්ගලික අංශේ අර්ධ රාජ්‍ය අංශේ ශ්‍රමිකයා. දැන් මේ පනත කියනවා මේ පනතින් ආවරණය කරගන්නේ කොහොමද? මුදේ මතක තියාගන්න අර්ථ සාධක අරමුදල් පනතින් ආවරණය වෙන්න සේවකෙක් ස්ථිර වෙන්න ඕනද?
දැන් ඔබට ප්‍රශ්නයක්. දැන් යම් ශ්‍රමිකයෙකුට අර්ථසාධක අරමුදලට දායක වෙන්න නම් ඒ ශ්‍රමිකයා ස්ථිර ශ්‍රමිකයෙක් විය යුතුද නැත. එහෙම අවශ්‍යතාවයක් පෙන්වන්නේ නැහැ. පනත කියන්නේ මෙහෙමයි. සේවකයා සේවයට බඳවගෙන දින 14ක් ඇතුළත සේවකයා සේවයට බඳවගෙන දින 14ක් ඇතුළත අර්ථසාධක අරමුදලට දායක කරන්න ඕන කියලා. එනිසා මේ පනත කියනවා මේ අරමුදලට ආවරණය වෙනවා කවුද? ස්ථිර සේවකයෝ, අස්ථිර සේවකයෝ, తాවකාලික සේවකයෝ, අනියම් සේවකයෝ, ආදුනික සේවකයෝ, පරිවාස සේවකයෝ, ඒ වගේම දිනකට වඩා අඩු කලක් සේවය කරන සේවකයෝ, කොන්ත්‍රාත් වැටුප් ගන්න අය, ඒ වගේම කෑලි ප්‍රමාණයට වැගෙවීම් කරන අය, දෛනික වැටුප් ගන්න අය, චාරිකාවේ යෙදෙමින් වැඩ කරන අය ආදී සියලුම සේවක සේවිකාවන් මේ පනතට අන්තර්ග්‍රහණය කරලා තියෙනවා. එනම් මතක තියාගන්න අර්ථසාධක අරමුදලට ආවරණය වෙන්න ශ්‍රමිකයා ස්ථිර වීම අවශ්‍ය නැත. එහෙනම් ස්ථිරය, අස්ථිරය, తాවකාලිකය, අනියම්මය, ආදුනිකය, පරිවාස සේවකයෝ, කොන්ත්‍රාත් වැටුප් ගන්න අය, කෑලි ප්‍රමාණයට ගෙවීම් ලබන අය, දිනකට වඩා අඩු කාලයක් සේවය කරන අය, ඔය ආදී වශයෙන් සියලුම සේවකයෝ මේ පනතට අන්තර්ග්‍රහණය කළා තියෙනවා. එහෙනම් අපි ලියා ගන්න ආවරණය ඒ යටතේ ලියා ගන්න මෙහෙම. ඒ යටතේ ලියා ගමු මෙහෙම. මෙම පනත මගින් පහත සඳහන් සියලුම ආකාරයේ සේවක සේවිකාවන් ආවරණය කර ඇත. එනම් ස්ථිර, අස්ථිර, తాවකාලික, අනියම්, පරිවාස, ආදුනික, පුතේ මේ ආදුනිකයන් ගැන කියද්දි මම ඉස්සරහදී ආවරණය නොවන අය ගැන කියද්දි පොඩ්ඩක් විග්‍රහ කිරීමක් කරන්න. මොකද ආදුනිකයන් සම්බන්ධයෙන් පොඩි වෙනසක් තියෙනවා. මම ඒක පැහැදිලි කිරීමක් කරන්න. දැනට නැත්නම් මෙහෙම දාගන්න ඔය ආදුනිකයන් කියන තැන වරහන් ඇතුලේ දාගන්න මෙහෙම ආදුනිකයන් කියන තැන වරහන් ඇතුලේ මෙහෙම දාගන්න ජාතික ආදුනික පනත යටතේ එන ජාතික ආදුනික පනත යටතේ එන ජාතික ආදුනික පනත යටතේ එන ආදුනිකයන් මෙම පනතින් ආවරණය නොවේ. මම මේ ඉස්සරහදී පැහැදිලි කිරීමක් කරන්නම්. දැනට එහෙම සටහන් කරගන්න වරහන වහන්න. ඊට පස්සේ කමා දාලා කොන්ත්‍රාත් වැටුප් ගන්න,
කොන්ත්‍රාත් වැටුප් ගන්න. කමා කොමිස් වැටුප් ලබන. කමා කෑලි ප්‍රමාණයට ගෙවීම් කරන. කෑලි ප්‍රමාණයට ගෙවීම් කරන. කමා දෛනික වැටුප් ලබන. කමා දිනකට අඩු කලක් සේවය කරන. දිනකට අඩු කලක් සේවය කරන. කමා චාරිකාවේ යෙදෙමින් සේවය කරන. චාරිකාවේ යෙදෙමින් සේවය කරන. ආදී සියලුම සේවකයන්. ආදී සියලුම සේවකයන්. ආදී සියලුම සේවකයන් මෙම පනත යටතේ ආවරණය ලබයි. 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 right. දැන් එතකොට තරු ලකුණක් දාලා ලියා ගන්න පුතේ ඊළඟට ආවරණය නොලබන අය. ආවරණය නොලබන අය. ආවරණය නොලබන අය. දරුවෝ අර්ථ සාධක අරමුදල් පනතින් ආවරණය නොවන අය පිළිබඳවයි අපි දැන් මේ සාකච්ඡා කරන්නේ. ආවරණය නොලබන අය. මෙන්න මේ අය ආවරණය වෙන්නේ නැහැ. කවුද? මේ පනතින් ආවරණය කළා නෑ පුතේ. සේවා යෝජකයාගේ සේවා යෝජකයාගේ කාලත්‍රයා උරුමකරුවන් මේ පනතින් ආවරණය කළා නෑ. අර්ථ සාධක අරමුදල් පනතින් ආවරණය කළා නෑ කවුද? සේවා යෝජකයාගේ කාලත්‍රයා උරුමකරුව ආවරණය කළා නෑ. කවුද කාලත්‍රයා කියන්නේ? කවුද උරුමකරුවෝ කියන්නේ? ස්පවුස්. කාලත්‍රයා කියන්නේ කවුද පුතේ? කාලත්‍රයා යනු සැමියාගේ බිරිඳ කාලත්‍රය. හැබැයි නීත්‍යානුකූල බිරිඳගේ කාලත්‍රයා සැමියා. එනම් මතක තියාගන්න කාලත්‍රයා යනු විවාහ වූ සැමියෙක්ගේ බිරිඳ කාලත්‍රයා බිරිඳගේ කාලත්‍රයා සැමියා. උරුමකරුවෝ කියලා කියන්නේ එයාලගේ දරුවන් උරුමකරු. ඒතර සේවා යෝජකයාගේ කාලත්‍රයා උරුමකරුවෝ අර්ථ සාධක අරමුදලේ සමාජිකයෝ කරගන්න බැරිලු. දැන් මෙහෙම උදාහරණයක් ගමුකෝ. සරල උදාහරණයක් ගත්තොත් නිහාල් එන්ටර්ප්‍රයිසස් කියලා ආයතනයක් තියෙනවා. නිහාල් එන්ටර්ප්‍රයිසස් කියලා ආයතනයක් තියෙනවා. මේ නිහාල් එන්ටර්ප්‍රයිසස් කියන්නේ සේවා යෝජකයා. මේ නිහාල් එන්ටර්ප්‍රයිසස් එකේ අයිතිකාරය අපි හිතමු නිහාල් කියලා. රයිට් නිහාල්. එතකොට නිහාල්ගේ බිරිඳ කවුද? රාණි. නිහාල්ගේ බිරිඳ රාණි. මේ දෙන්නට ඉන්නවා පුතෙක් ඉන්නවා. අපි හිතමු එයා පී. දුවක් ඉන්නවා. අපි හිතමු එයා සී. දැන් එතකොට අර්ථ සාධක අරමුදලේ ආවරණය නොවන අය අපි කතා කරන්නේ. සේවා යෝජකයාගේ කාලත්‍රය ආවරණය වෙන්නේ නැතිලු. උරුමකරු ආවරණය වෙන්නේ නැතිලු. අපි හිතමු නිහාල් එන්ටර්ප්‍රයිසස් එකේ
accounting වැඩ කරන්නේ සම්පූර්ණයෙන්ම රාණි. රාණි තමයි නිහාල් එන්ටර්ප්‍රයිසස් එකේ accountant. එතකොට මේ accountant ක්‍රියාව කරන නිසා නිහාල් එන්ටර්ප්‍රයිසස් එක රාණිට වැටුපක් ගෙවනවා මාසෙකට 1,25,000ක්. අන්න බලන්න. එතකොට නිහාල් එන්ටර්ප්‍රයිසස් එකේ මෙයා වැටුප් ගන්නවා. මෙයා කවුද? සේවා යෝජකයාගේ කාලත්‍රයා. අන්න මෙයාගේ මේ වැටුපට අර්ථ සාධකයේ වෙන් කරන්න සේවා යෝජකයා බැඳිලා නැහැ. right? ඒ වගේම තමයි අපි හිතමු පුතා. මෙයා තමයි ප්‍රධාන විධායක නිලධාරියා. එයාට නිහාල් එන්ටර්ප්‍රයිසස් එකෙන් ගෙවීම් කරන ලක්ෂයක මුදලක්. එයා උරුමක් කරුවෙක්. ඒක අර්ථ සාධක අරමුදලට දායක කරන්න බෑ. දුව පිළිගැනීමේ නිලධාරිනියක්. ඇයට ගෙවනවා රුපියල් 75,000ක වැටුපක්. ඇයත් නිහාල් එන්ටර්ප්‍රයිසස් එකට වැඩ කරනවා. නමුත් ඇයට අර්ථ සාධක අරමුදලේ සමාජිකයෙක් වෙන්න බෑ. එනම් මතක තියාගන්න ආවරණය නොවන අය අතර සේවා යෝජකයාගේ කාලත්‍රය ආවරණය වෙන්නේ නැහැ. සේවා යෝජකයාගේ උරුමකරු ආවරණය වෙන්නේ නැහැ. අපි මෙහෙම බලමු තවදුරටත්. දැන් මේ නිහාල් එන්ටර්ප්‍රයිසස් එකේ පී කියන පුතා වැඩට ආවේ අපි හිතමු 2015 තමයි යා වැඩට ආවේ. දැන් 2020 වුණා. මෙතකන් වැඩ කරා. right? ඒතකොට යාට EPF එකේ සමාජිකයෙක් වෙන්න බෑ. දැන් 2020 පළවෙනි මාසේ 5 වෙනිදා පී කියන පුතා විවාහ වුණා H කියන කාන්තාවත් එක්ක. දැන් එයා වෙනම පවුලක්, වෙනම එකකයක්. හැබැයි කසාද බැන්දත් එයා තාත්තගේ කම්පැනි වැඩ කරනවා නම් අන්න එදා ඉඳලා මෙයා වෙනම පවුලක් නිසා එදා ඉඳලා යාට අර්ථ සාධකයේ දායක මුදල් ගෙවන්න ඕන. එහෙනම් කාටද ලැබෙන්නේ නැත්තේ? සේවා යෝජකයාගේ කාලත්‍රයාට උරුමක් කරුවන්ට අර්ථ සාධක අරමුදලේ සමාජිකයෙක් වෙන්න බෑ. ඊට පස්සේ අර්ථ සාධක අරමුදලේ සමාජිකයෙක් වෙන්න බෑ මෙන්න මේ අයට. රජයේ හෝ පළාත් පාලන ආයතනයක ස්ථිර වැටුප් ලබන සේවකයෙකුට අර්ථ සාධක අරමුදලේ සමාජිකයෙක් වෙන්න බෑ. කාටද දළුව? රජයේ හෝ පළාත් පාලන ආයතනයක ස්ථිර විශ්‍රාම වැටුප් සහිත රැකියාවක නියුතු කෙනෙකුට අර්ථ සාධක අරමුදලේ සමාජිකයෙක් වෙන්න බෑ. ඒ සේවාවට හොඳට මතක තියාගන්න. ඒ සේවාවට රජයේ හෝ පළාත් පාලන ආයතනයක ස්ථිර විශ්‍රාම වැටුප් සහිත රැකියාවක් තියෙන කෙනෙකුට ඒ සේවාව සඳහා අර්ථ සාධක අරමුදලේ සමාජිකයෙක් වෙන්න බෑ. මේක පටලවා ගන්න එපා. අපිට විවිධාකාරයේ ප්‍රශ්න දීලා MCQ හදන්න පුළුවන්. පොඩි කේස් ස්ටඩි දීලා MCQ හදන්න පුළුවන්. දැන් උදාහරණයක් ගමුකෝ අපි. දැන් මේක කියන්නේ මොකද්ද? මේකේ කියනවා රජයේ හෝ පළාත් පාලන ආයතනයක ස්ථිර විශ්‍රාම වැටුප් සහිත රැකියාවක නියුතු පුජ්‍යලයකට අර්ථ සාධක අරමුදලේ සමාජිකයෙක් වෙන්න බැරිලු. right? අපි මෙහෙම බලමු. මෙහෙම ප්‍රශ්නයක් ආවොත් හිතන්න මෙහෙම. දැන් හිතන්න ඔබේ මව හෝ පියා. right? ඔබේ මව හෝ පියා අපි හිතමු මෙහෙම උදාහරණයක් ගන්නමු. right? අපි හිතමු රාජකීය විද්‍යාලය. නේ? රාජකීය විද්‍යාලය කියන්නේ රජයේ පාසලක්. රාජකීය විද්‍යාලයේ ගුරුවරයෙක් වශයෙන් වැඩ කරනවා සඳුන්. right? එතකොට රාජකීය විද්‍යාලයේ සඳුන් ගුරුවරයෙක් වශයෙන් වැඩ කරනවා. එයා මේ පාසලේ වැඩ කරනවා ඔහොම කාලයක්. දැන් එතකොට මේ
පාසල රජයේ පාසලක්. මේක විශ්‍රාම වැටුප් තියනවා. සඳුන් ස්ථිරයි. ඒ නිසා රජුන්ට විශ්‍රාම වැටුප් ලැබෙනවා. දැන් මේ කාර්යයට සඳුන්ට බෑ අර්ථ සාධක අරමුදලේ සමාජිකයෙක් වෙන්න. අපි හිතමු සඳුන් මෙන්න මෙහෙමයි. රාජකීය විද්‍යාලයේ උගන්වන ගමම්ම හවස මේ සඳුන් ඇවිල්ලා දේශන පවත්වනවා නැත්තම් උගන්වනවා IAS කියන ඉන්ටර්නැෂනල් කොලෙජ් එකේ අන්තර්ජාතික පාසලේ. රයිට්? එතකොට සඳුන් හවසට ඇවිල්ලා IAS කියන අන්තර්ජාතික පාසලේ උගන්වනවා පැය 4ක්. එතකොට මේක පෞද්ගලික ආයතනයක්. එතකොට සඳුන් රස්සා දෙකක් කරනවා. රජයේ පාසලකත් වැඩ කරනවා පෞද්ගලික පාසලකත් වැඩ කරනවා. එතකොට රජයේ පාසලක වැඩ කරන කෙනාට අර්ථ සාධකයේ තියෙනවා. දැන් මේ පෞද්ගලිකව වැඩ කරන කාරණේට සඳුන්ට අර්ථ සාධකයට දායක වෙන්න පුළුවන්ද බැරිද? අන්න ප්‍රශ්නයක්. රයිට්? දැන් ප්‍රශ්නේ දෙන්න පුළුවන් සඳුන් රාජකීය විද්‍යාලයේ ස්ථිර විශ්‍රාම වැටුප් ලබන සේවකයෙක් වන අතර ඔහු සවස් කාලයේ IS අන්තර්ජාතික පාසලේ දෙහිමිකම් උගන්වනු ලබයි. ඔහු ඒ සඳහා අර්ථ සාධක හිමිකම් පායි. ඔහුට අර්ථ සාධකේ ලබාගත හැකියිද? ඔබෙන් ඇහුවාම ඔබට ටක් ගාලා ඔලුවට එන්නේ රජයේ හෝ පළාත් පාලන ආයතනයක ස්ථිර විශ්‍රාම වැටුප් ලබන කෙනෙකුට අර්ථ සාධකයට දායක විය නොහැක. නිසා ඔබ උත්තරේ දෙන්න පුළුවන් සඳුන්ට බෑ කියලා. නෑ පුතේ. සඳුන්ට පුළුවන්. සඳුන්ට මේ විශ්‍රාම වැටුප් ලැබෙන්නේ රාජකීයකේ වැඩ කරාටනේ. ඒක හරි. ඊට අමතරව තමයි අන්තර්ජාතික පාසලේ වැඩ කරන්නේ. මේ වැඩ කරන කාලෙට මේ පැය අතරට එයාට අර්ථ සාධක අරමුදලේ සමාජිකයෙක් වෙන්න පුළුවන්. පැහැදිලිද? එනම් මතක තියාගන්න රජයේ හෝ පළාත් පාලන ආයතනයේ වැඩ කරන දැන් රාජකීයකේ වැඩ කරද්දී විශ්‍රාම වැටුප වගේම අර්ථ සාධකයටත් එයාට දායක වෙන්න බෑ. රයිට්? ඒතකොට යාට ලැබෙන විශ්‍රාම වැටුම විතරයි. හැබැයි සඳුන් IAS එකේ වැඩ කරන්නේ වෙනමයි. ඒකට යාට දායක වෙන්න පුළුවන්. රයිට්? එනම් සේවා යෝජකයේගේ කාලත්‍රය හා උරුමක් කරුවන්ට බෑ. රජයේ හෝ පළාත් පාලන ආයතනයක ස්ථිර විශ්‍රාම වැටුප් සහිත රැකියාවක් තියෙන කෙනෙකුට බෑ. හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෙකුට අර්ථ සාධකයට දායක වෙන්න බෑ. හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෙකුට අර්ථ සාධකයට දායක වෙන්න බෑ. හැබැයි පුතාලා දන්නවනේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ කියනවා 24/6 වෙනි වගන්තිය කියනවා හවුල් කරුවන් විසින් වැටුප් නොලැබිය යුතුයි කියලා. හවුල් ව්‍යාපාර ආඥා පනතේ කියනවා 24/6 වෙනි වගන්තිය හවුල් කරුවන්ට වැටුප් නොගෙවිය යුතුයි කියලා. නමුත් ඔයාලා දන්නවා හවුල් ව්‍යාපාර ආඥා පනත ක්‍රියාත්මක වෙන්නේ හවුල් ව්‍යාපාර ගිවිසුමට යටත්ව. හවුල් ව්‍යාපාර ගිවිසුමක් තිබෙනවා නම් පනත නිශ්ශබ්ද වෙනවා අයිතිවාසිකම් ආයුතුකම් සම්බන්ධයෙන්. අර ගිවිසුම ක්‍රියාත්මක වෙනවා. හවුල් ව්‍යාපාර ගිවිසුමේ හවුල්කරුවෝ වගන්තියක් දාගෙන තියෙනවා. මොකද්ද? සියලුම හවුල්කරුවන් ව්‍යාපාරයට වැඩ කරන්නේ නම් වැටුප් ගෙවිය යුතුයි. අන්න එතකොට හවුල්කරුවෝ වැටුප් ලබනවා. එතකොට අර්ථ සාධකයට ඒක දායක කරන්න ඕන. පැහැදිලිද? හැබැයි හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෙක් වැඩ නොකර ලාභාංශ විතරක් ගන්නවා නම් වැටුප් ලබන්නේ නැත්නම් එයාට අර්ථ සාධකයේ ගෙවන්න බැඳෙන්නේ නැහැ. රයිට්? අපි නම් එකින් එක ලියාගමු ටික. 1 තරු ලකුණක් දාලා ලියාගන්නේ මේ ආවරණය නොවන අය. ආවරණය නොවන අය. එයට එක දාලා ලියාගන්න මෙහෙම. එක දාලා සේවා යෝජකයාගේ කාලත්‍රයා හෝ
කාලත්‍රයා හෝ උරුමකරුවන්. සේවා යෝජකයාගේ කාලත්‍රයා හෝ උරුමකරුවන්. සේවා යෝජකයාගේ කාලත්‍රයා හෝ උරුමකරුවන්. දෙක රජයේ හෝ පළාත් පාලන ආයතනයක රජයේ හෝ පළාත් පාලන ආයතනයක රජයේ හෝ පළාත් පාලන ආයතනයක ස්ථිර විශ්‍රාම වැටුප් සහිත රැකියාවක නියුතු අය. රජයේ හෝ පළාත් පාලන ආයතනයක ස්ථිර විශ්‍රාම වැටුප් සහිත රැකියාවක නියුතු අය. රැකියාවක නියුතු අය. රැකියාවක නියුතු අය. ඊළඟ එක හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන්. හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන්. හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන්. පුතේ වරහන් ඇතුලේ මේකත් ලියාගමු. MCQ අහන්න නිසා විවිධ ගැටලු විවිධ ආකාරයෙන් අහන්න පුළුවන්. මෙහෙම ලියාගමු වරහන් ඇතුලේ. යම් හවුල්කරුවෙකු වැටුප් ලබන්නේ නම් යම් හවුල්කරුවෙකු වැටුප් ලබන්නේ නම් යම් හවුල්කරුවෙකු වැටුප් ලබන්නේ නම් ඔහු ආවරණය ලබයි. ඔහු ආවරණය ලබයි. ඔහු ආවරණය ලබයි. ඔහු ආවරණය ලබයි. right. දැන් එතකොට අපි දන්නවා සේවා යෝජකයාගේ කාලත්‍රය උරුමක් කරුවන්ට බෑ. රජයේ හා පළාත් පාලන ආයතනයක ස්ථිර විශ්‍රාම වැටුප් සහිත රැකියාවක නියුක්තවන්ට බෑ. හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෙකුට බෑ. ඒ වගේම තමයි පුතේ සමාගම් තියෙනවනේ. ඔය සමාගමක අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් පමණක් ගණන් ගන්න අයටත් බෑ. හැබැයි සමාගම් වල ඉන්නවා අපි දන්නවා කළමනාකාර අධ්‍යක්ෂකවරු. කළමනාකාර අධ්‍යක්ෂකවරු වැටුප් ලබනවා. ඒගොල්ලොන්ට අර්ථසාධක අරමුදලේ සමාජිකයෙක් වෙන්න පුළුවන්. ඒගොල්ලොන්ට සමාජිකයෙක් වෙන්න පුළුවන්. එහෙනම් සමාගමක අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් පමණක් ගණන් ගන්න අයට අර්ථසාධක අරමුදලේ සමාජිකයෙක් වෙන්න බෑ. ඊළඟට අවුරුදු 14ට වඩා අඩු අයට අර්ථසාධක අරමුදලේ සමාජිකයෙක් වෙන්න බෑ. අන්න බලන්න. අවුරුදු 14ට වඩා අඩු අයට අර්ථසාධක අරමුදලේ සමාජිකයෙක් වෙන්න බෑ. ඇයි ඒ? අවුරුදු 14ට වඩා අඩු අයට අර්ථසාධක අරමුදලේ සමාජිකයෙක් වෙන්න බැරිලු. ඇයි ඒ? අවුරුදු 14ට වඩා අඩු අය පුතේ සේවයේ යොදවන්න බෑ. මොකේද කියන්නේ? සාප්පුහා කාර්යාල පනතේ. ඒ නිසා ඒගොල්ලොන්ට අර්ථසාධකයේ ගෙවන්නත් බෑ. රයිට්? එහෙනම් අවුරුදු 14ට වඩා අඩු අය අර්ථසාධක අරමුදලෙන් ආවරණය කළා නැහැ. ඒ වගේම ගෘහස්ත සේවකයෝ අර්ථසාධක අරමුදලෙන් ආවරණය කළා නැහැ. ඊට අමතරව 10කට වඩා අඩු සේවක සංඛ්‍යාවක් සිටින පිළිගත් පුණ්‍ය ආයතනවල සේවකයන් අර්ථසාධක අරමුදලෙන් ආවරණය වෙන්නේ නැහැ.
10කට වඩා අඩු සේවක සංඛ්‍යාවක් සිටින පිළිගත් පුණ්‍ය ආයතනවල සේවකයා. 10කට වඩා අඩු සේවක සංඛ්‍යාවක් සිටින පිළිගත් පුණ්‍ය ආයතනවල සේවකයා. දැන් උදාහරණයක් වශයෙන් ගමු මෙන්න මෙහෙම. දැන් සරල උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමු මෙහෙම කලුතර බෝධිය පුණ්‍ය ආයතනයක්. මේ කලුතර බෝධියේ සේවක සංඛ්‍යාව 10කට වඩා අඩු නම් ඒගොල්ලෝ අර්ථ සාධක අරමුදලේ සමාජිකයෙක් කරන්න බැඳෙන්නේ නැහැ. හැබැයි වැඩේ තියෙන්නේ කලුතර බෝධියේ පුණ්‍ය සමාගමේ සේවක සංඛ්‍යාව 10කට වඩා වැඩි නම් අර්ථ සාධක අරමුදලේ සමාජිකයෙක් කරන්න ඕන. රයිට්. එහෙනම් 10කට වඩා අඩු සේවක සංඛ්‍යාවක් සිටින පිළිගත් පුණ්‍යායතන සේවකයෝ ආවරණය වෙන්නේ නැහැ. ඊළඟට ආවරණය වෙන්නේ නැහැ දරුවෝ බාල අපරාධ කරුවන් පුහුණු කරන ආයතන තියෙනනේ බාල අපරාධ කරුවන්. ඔය බාල අපරාධ කරුවන් පුහුණු කරන ආයතනවල වැඩ කරන ශ්‍රමිකයන්ට අර්ථ සාධකයේ ගෙවන්න බැඳෙන්නේ නැහැ. ඒ වගේම තමයි අන්ධ, ගොළු, බිහිරි, අනාථ නිවාසවල සේවය කරන පුහුණුව ලබා දෙන ආයතන තියෙනනේ. ඒ ආයතනවල සේවය කරන ශ්‍රමිකයන්ට අර්ථ සාධකයේ ගෙවන්න බැඳෙන්නේ නැහැ. සේවා යෝජකයා. මේ අයටත් අර්ථ සාධකයේ ගෙවන්න බැඳෙන්නේ නැහැ. එහෙනම් අපි ඊළඟ සටහන දාගමු. ඊළඟ 1 2 3 4 යටතේ ඊළඟ එක සමාගමක අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් පමණක් සමාගමක අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් පමණක් සමාගමක අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් පමණක් සලකන අය ඊළඟ එක අවුරුදු 14ට වඩා අඩු පුජ්‍යලයන් අවුරුදු 14ට වඩා අඩු පුජ්‍යලයන් අවුරුදු 14ට වඩා අඩු පුජ්‍යලයන් ඊළඟ එක ගෘහ සේවකයන් ගෘහ සේවකයන් ගෘහ සේවකයන් ගෘහ සේවකයන් ඊළඟ එක 10කට වඩා අඩු සේවක සංඛ්‍යාවක් සිටින 10කට වඩා අඩු සේවක සංඛ්‍යාවක් සිටින 10කට වඩා අඩු සේවක සංඛ්‍යාවක් සිටින පිළිගත් පුණ්‍යායතනවල සේවකයන් පිළිගත් පුණ්‍යායතනවල සේවකයන් පිළිගත් පුණ්‍යායතනවල සේවකයන් පිළිගත් පුණ්‍යායතනවල සේවකයන් ඊළඟ එක අන්ධ ගොළු බිහිරි අනාථ නිවාසවලට සේවය ලබා දෙන අන්ධගොළු බිහිරි අනාථ නිවාසවලට සේවය ලබා දෙන පුහුණුව ලැබූ සංවිධානවල සේවකයන් පුහුණුව ලැබූ සංවිධානවල සේවකයන් පුහුණුව ලැබූ සංවිධානවල සේවකයන්
ඊළඟ එක බාල අපරාධකරුවන්ට පුහුණුව ලබා දෙන ආයතන බාල අපරාධකරුවන්ට පුහුණුව ලබා දෙන ආයතන බාල අපරාධකරුවන්ට පුහුණුව ලබා දෙන ආයතන ඊළඟ එක පවුලේ සමාජිකයන් පමණක් සේවයේ යොදා ගනු ලබන සංවිධාන පවුලේ සමාජිකයින් පමණක් සේවයේ යොදා ගනු ලබන සංවිධාන නැත්නම් වරහන් ඇතුලේ දා ගන්න පුතේ ස්වයං කර්මාන්ත පවුලේ සමාජිකයන් පමණක් සේවයේ යොදා ගනු ලබන සංවිධාන එහෙම නැත්නම් ස්වයං කර්මාන්ත right දැන් දරුවෝ ඕගොල්ලෝ මේ වෙනකොට දන්නවා 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත පනවන්න අරමුණ මොකද්ද කියලා. ඊට පස්සේ දන්නවා මේ පනතින් ආවරණය ලබන සේවක පන්ති මොනවද කියලා. ඊට පස්සේ දන්නවා මේ පනත යටතේ ආවරණය නොවන සේවක පන්ති මොනවද කියන කාරණේත් දන්න. දැන් අපි බලමු මේ පනත පිළිබඳ වැඩි විස්තර ටිකක්. එහෙනම් තරු ලකුණක් දාලා ලියා ගන්න පනත පිළිබඳ වැඩි විස්තර කියලා. තරු ලකුණක් දාලා ලියා ගන්න පනත පිළිබඳ වැඩි විස්තර. පනත පිළිබඳ වැඩි විස්තර. පනත පිළිබඳ වැඩි විස්තර. දරුවෝ මේ අර්ථසාධක අරමුදල ඕගොල්ලෝ දන්නෝ ක්‍රියාත්මක වෙන්නේ ආයතන දෙකක් හරහා. හැබැයි ආයතන දෙකක් හරහා ක්‍රියාත්මක වුණාට මේ අරමුදලේ වැඩි බලය තියෙන්නේ කම්කරු කොමසාරිස්වරයාට. අර්ථසාධක අරමුදලේ පරිපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් බලය තියෙන්නේ කම්කරු කොමසාරිස්වරයාට. අපි නිකම් බලමු මේ අරමුදල ක්‍රියාත්මක වන හැටි. දැන් පුතාලා දන්නවා මේ අරමුදලට ආයතන දෙකක් සම්බන්ධ වෙනවා. එක ආයතනයක් තමයි නාරාහෙන් පිට තියෙන කම්කරු මහලේකම් කාර්යාලය. අනිත් ආයතනය තමයි අපි දන්නවා මහා බැංකුව. මහා බැංකුවෙන් කරන්නේ අරමුදලේ ගිණුම් පවත්වාගෙන යෑම. නාරාහෙන් පිට කාර්යාලයෙන් කරන්නේ අරමුදලේ ලිපි ලේඛන සමාජික කටයුතු පවත්වාගෙන යෑම. දැන් අපි බලමු මෙහෙම. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් XY කියන සේවා යෝජකයා ඉන්නවා. මේ සේවා යෝජකයාගේ ගාව සේවකයෝ වැඩ කරනවා පුතේ 200ක් අපි නිකන් හිතමු. මේ සේවකයන් 200 අතර එක සේවකයෙක් තමයි A. එක සේවකයෙක් A. මේ පනත කියන්නේ කොහොමද? සේවකයා සේවයට බඳවගෙන දින 14ක් ඇතුළත අරමුදලට සමාජිකයෙක් කරන්න ඕනලු. සේවා යෝජකයා සේවකයා සේවයට බඳවගෙන දින 14ක් ඇතුළත අරමුදලේ සමාජිකයෙක් කරන්න ඕන.
දැන් එහෙනම් මෙන්න මේ සේවකයා සේවයට බඳව ගත්තා. දින 14ක් ඇතුළත අරමුදලේ සමාජිකයෙක් කරන්න ඕන. කොහොමද? දැන් මෙන්න මේ සේවා යෝජකයා තමන් ගාව ඉන්න සේවකයන් පිළිබඳ විස්තර දෙන්න ඕන කාටද? නාරාහිම්පිට කාර්යාලයට. එතකොට දුන්නට පස්සේ මේ කාර්යාලය XY කියන සේවා යෝජකයාගේ නමට සේවා යෝජක අංකයක් නිකුත් කරන්න පුළුවන්. මේ සේවා යෝජකයාගේ ගාව ඉන්න සේවකයෝ 200ක්, ඒ අතර එක්කෙනෙක් තමයි ඒ කියන සේවකයා. මෙන්න මේ සේවකයාගේ නමට නිකුත් කරනවා සමාජික අංකයක්. අපි ඒකට කියනවා B කාඩ් අංකය. ඔන්න අපි හිතමු යාගේ B කාඩ් අංකය 60. දැන් මෙන්න මේ සියලුම තොරතුරු පිළිබඳව නාරාහෙම්පිට කාර්යාලය මහා බැංකුවට දැනුවත් කරනවා. එතකොට මහා බැංකුවේ මොකද්ද කරන්නේ? සේවා යෝජකයාගේ නමට සේවා යෝජක අංකය යටතේ ගිණුමක් ආරම්භ වෙනවා. මේකේ සේවකයෝ 200ක් ඉන්න එක්කෙනෙක් ඒ කියන පුජ්‍යලයාගේ B කාඩ් අංකය 60 මේ ගිණුමට අනුබද්ධව ඒගේ පුජ්‍යලික නමට B කාඩ් අංකයේ නමට මහා බැංකුවේ ගිණුමක් ආරම්භ වෙනවා. දැන් ඕගොල්ලෝ දන්නවා අර්ථසාධක අරමුදල හැදෙන්නේ දෙන්නගේ දායකත්වයෙන්. කවුද දෙන්න? සේවකයා හා සේවා යෝජකයා කියන දෙන්නගේ දායකත්වයෙන්. එතකොට මෙන්න මේ අරමුදලට සේවා යෝජකයා වෙන් කරනවා සේවකයාගේ දල වැටුපට අවමය 12%ක්. සේවකයාගෙන් වෙන් කර ගන්නවා දල වැටුපට අවමය 8%ක්. නේ? එතකොට සේවා යෝජකයා වෙන් කරා 12%ක්, සේවකයාගෙන් වෙන් කරගත්ත 8%ක්. අපි නිකන් මෙහෙම හිතමු. මෙන්න මේ සේවකයාගේ වැටුප පුතේ රුපියල් 20000ක් කියලා හිතන්න. ඔය සේවකයාගේ වැටුප රුපියල් 20000යි. එතකොට 20000ක් නම් සේවා යෝජකයා වෙන් කරනෝ 12%ක්. ඒ කියන්නේ 2400ක් මාසෙට වෙන් කරනවා. සේවකයාගේ වැටුපෙන් කපා ගන්නවා කොච්චරද? 108ක්. 108ක් කපා ගන්නවා කියන්නේ 20000 නම් වැටුප 1600යි. නේ? 1600. එතකොට මේ දෙකම එකතු වුණාට පස්සේ මාසෙකට රුපියල් 4000ක් වෙන් කරගන්න. සේවකයෙකුනුයි සේවා යෝජකයෙකුනුයි. මෙන්න මේ වෙන් කරන මුදල, මේ කපා ගන්න මුදල සේවා යෝජකයා විසින් අදාළ මාසයේ මුදල ලබන්නා වූ මාසයේ අවසාන දිනට පෙර මහා බැංකුවේ සේවකයාගේ මේ ගිණුමට තැන්පත් කරන්න ඕන. ඒ යවන වාර්තාවට කියනවා C වාර්තාව කියලා. C වාර්තාව කියලා. ඒතොරේ නම් වෙන්නේ මොකද්ද? සේවා යෝජකයගෙනුයි සේවකයගෙනුයි වෙන් කරගනු ලබන දායක මුදල. අදාළ මාස දායක මුදල. ලබන්නා වූ මාසයේ අවසාන දිනට පෙර මහා බැංකුවට ලැබීමට සලස්වන්න ඕන. අපි ඒකට කියනවා C වාර්තා යවනවා කියලා. දැන් ඕගොල්ලන්ට අනාගතයේදී කම්පැනි එක වැඩ කරනකොට සේවකයන්ගේ ඔය C වාර්තා යවන්න වෙයි. හැබැයි මේ වාර්තාව ප්‍රමාද කරන්න බෑ. ප්‍රමාද කරන අනුව දඩයක් තියෙනවා. right? දවස් 5ක් නම් මෙච්චරයි, දවස් 10ක් නම් මෙච්චරයි. කොහොම හරි ඒ සර්චාර්ජ් එක දඩ මුදල 150 දක්වා යන්න පුළුවන්. 150. දැන් සමාලාට මාස 3ක් වගේ පමා කළොත් එහෙම 4000 යවන එක යවන්න වෙන්නේ 150 කියලා කියන්නේ දඩ මුදලක් එක්ක කියලා කියන්නේ රුපියල් 6000ක් යවන්න වෙන්නේ. right? එතකොට එහෙනම් අදාළ දායක මුදල ලබන්නා වූ මාසයේ අවසාන දිනට පෙර යවන්න ඕන.
එහෙම නැත්නම් පමා කරන දායක මුදල් දඩයක් එක්ක තමයි යවන්න වෙන්නේ. දඩයක් එක්ක යවන්න. රයිට්. ඒතර ඔය අරමුදලේ ක්‍රියාකාරීත්වය. ඒතර මේ අරමුදලේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අර්ථ සාධක අරමුදල ක්‍රියාත්මක වෙනව පුතේ ආයතන දෙකක් හරහා. එකක් නාරාහෙම්පිට කාර්යාලයත් මහා බැංකුවත් කියන දෙක. නාරාහෙම්පිට කාර්යාලයෙන් ලිපි ලේඛන කටයුතු පවත්වාගෙන යනවා, මහා බැංකුවෙන් ගිණුම් කටයුතු පවත්වාගෙන යනවා. වරදවා තේරුම් ගන්න එපා. මේකේ සම්පූර්ණ බලය තියෙන කම්කරු කොමසාරිස්ට. මහා බැංකුවේ අරමුදල් පවත්වාගෙන යන එක විතරයි. හැබැයි ඉතින් මතක තියාගන්න ඔය අර්ථ සාධක අරමුදලේ කොච්චර වගේ සල්ලි ඇද්ද පුතේ? ලංකාවේ තියෙන අරමුදල් අතර මුල් පෙරේ අරමුදලක් තමයි අර්ථ සාධක අරමුදල. අර්ථ සාධක අරමුදලේ තියෙනවා දැනට පෞගි දවස්වල නිර්වචනය අනුව බිලියන 1300ක් බිලියන 1300ක් තිබුණා පෞගි දවස්වල. තියේ දන්නේ ඔය බැඳුම් කරවලත් නිකුත් කරානේ නේ. ඒ නිසා තියේ දැන් බිලියන 1300ක්. රයිට්. ඉතින් වැඩේ තියෙන්නේ මේකේ වාසිය තියෙන්නේ මේකයි. අර්ථ සාධක අරමුදලේ මේ බිලියන 1300 කවුරුවත් එක සැරේට ඊළඟගෙන එන්නේ නැහනේ. ඒක සැරේට ඊළඟ ගියොත් තමයි ප්‍රශ්නේ. නිසා මේක විවිධ දේවල් වල යොදවනවා. සාමාන්‍යයෙන් මේ බිලියන 1300 යොදවන්න ඕන සේවකයන්ගේ සුබ සාධනය සඳහා මිසක් වෙන දෙයකට නෙවෙයි. නමුත් වෙන දේවල් වලට තමයි හැම රජයක්ම මේව යොදවලා තියෙන්නේ. රයිට්. දැන් ඔයගොල්ලෝ දන්නනේ පෞගේ දවස්වල ට්‍රෙසරි බිල් වල ආයෝජනය කිරීම යම් මට්ටමක කරා. එතකොට මේ අරමුදල සම්පූර්ණයෙන්ම බාරකරු මේ අර්ථසාධක අරමුදලේ බලය තියෙන කාටද? කම්කරු කොමසාරිස්වරයාට. කම්කරු කොමසාරිස්වරයාට තමයි බලය තියෙන්නේ. එතකොට මේ අරමුදල ක්‍රියාත්මක වෙන්නේ ආයතන දෙකකින්. එකක් නාරාහෙම්පිට කාර්යාලය, මහ බැංකුව. එතකොට සේවකයා සේවයට බඳවගෙන දින 14ක් ඇතුළත අරමුදලට දායක කරන්න ඕන. එතකොට සේවකයාගෙන් වෙන් කරගන්න මුදල අවමයේ 12යි, සේවා යෝජකයෙක්ගෙන් අවමයේ 12යි, සේවකයෙන් 8යි. අපි පොඩි සටහනක් දාගමු. මෙහෙම දාගමු. පුතේ මේක දිග කතාවක් නිසා අපි පොඩි පොයින්ට් අවුට් කරගමු. ඔව්. මෙහෙම ලියාගමු. පළවෙනි පොයින්ට් එක. මෙම අරමුදලේ පරිපාලන කටයුතු කරනු ලබන්නේ කම්කරු කොමසාරිස්වරයා විසින්ය. මෙම අරමුදලේ පරිපාලන කටයුතු සිදු කරනු ලබන්නේ කම්කරු කොමසාරිස්වරයා විසින්ය. ඊළඟ පොයින්ට් එක. මෙම අරමුදලේ ලිපි ලේඛන කටයුතු කම්කරු කොමසාරිස් කාර්යාලය මගින්ද ගිණුම් කටයුතු මහා බැංකුව මගින්ද සිදු කරනු ලබයි. ගිණුම් කටයුතු මහා බැංකුව මගින්ද සිදු කරනු ලබයි.
ඊළඟ පොයින්ට් එක දරුවෝ ඊළඟ පොයින්ට් එක සේවකයා සේවයට බඳවාගෙන සේවකයා සේවයට බඳවාගෙන සේවකයා සේවයට බඳවාගෙන දින 14ක් ඇතුළත සේවකයා සේවයට බඳවාගෙන දින 14ක් ඇතුළත මෙම අරමුදලේ සමාජිකයෙක් බවට පත් කළ යුතුය. මෙම අරමුදලේ සමාජිකයෙක් බවට පත් කළ යුතුය. මෙම අරමුදලේ සමාජිකයෙක් බවට පත් කළ යුතුය. ඊළඟ පොයින්ට් එක ඊළඟ පොයින්ට් එක මෙම අරමුදලට සේවා යෝජකයා විසින් මෙම අරමුදලට සේවා යෝජකයා විසින් මෙම අරමුදලට සේවා යෝජකයා විසින් සේවකයාගේ දල වැටුපට සේවකයාගේ දල වැටුපට සේවකයාගේ දල වැටුපට අවමය 12ක් වෙන් කරන අතර අවමය 12ක් වෙන් කරන අතර අවමය 12ක් වෙන් කරන අතර සේවකයාගෙන් අවමය 8ක් වෙන් කර ගනු ලබයි. සේවකයාගෙන් අවමය 8ක් වෙන් කර ගනු ලබයි. වෙන් කර ගනු ලබයි. ඊළඟ පොයින්ට් එක පුතේ ඊළඟ පොයින්ට් එක අදාළ මාස දායක මුදල අදාළ මාස දායක මුදල අදාළ මාස දායක මුදල ලබන්නා වූ මාසයේ අවසාන දිනට පෙර අදාළ මාස දායක මුදල ලබන්නා වූ මාසයේ අවසාන දිනට පෙර ලබන්නා වූ මාසයේ අවසාන දිනට පෙර මහා බැංකුවට ලැබීමට සැලැස්විය යුතුය. මහා බැංකුවට ලැබීමට සැලැස්විය යුතුය. මහා බැංකුවට ලැබීමට සැලැස්විය යුතුය. පුතේ අවශ්‍ය නම් වරහන් ඇතුලේ ලියාගන්න. මේ යවන වාර්තාවට කියන්නේ පුතේ සී වාර්තාව කියලා. වරහන් ඇතුලේ ලියාගන්න සී වාර්තා. සී වාර්තා. වරහන වහලා දායක මුදල් ගෙවීම පමා කළහොත් දායක මුදල් ගෙවීම පමා කළහොත්
දායක මුදල් ගෙවීම පමා කළහොත් එය දඩයක් සමග ගෙවීමට යටත් වේ. එය දඩයක් සමග ගෙවීමට යටත් වේ. එය දඩයක් සමග ගෙවීමට යටත් වේ. ඊළඟ පොයින්ට් එක දැන් ඇත්තටම මේ අර්ථ සාධක අරමුදලට දායක වෙන්න නම් ආයතනයේ සේවකයෝ කීයක් ඉන්න ඕනද? ආයතනයේ වැඩ කරන්න ඕන සේවක සංඛ්‍යාව කොච්චරද? ඔව් සමහර අය එක ගණන් විශ්වාස කරන මෙච්චර වැඩියෙන් වැඩ කරොත් තමයි අපි ගෙවන්න ඕන. නෑ පුතේ අලුත්ම සංශෝධනය අනුව තියෙන්නේ මෙහෙමයි. එක සේවකයෙක් සේවය යොදවන ආයතන එක්කෙනෙක් සේවය දෙව්වත් එයාට අර්ථ සාධක අරමුදලේ සමාජිකයෙක් කරන්න ඕන. එහෙනම් මතක තියාගන්න එක සේවකයෙක් සේවය යොදවන ආයතන පවා මේ අරමුදලේ සමාජිකයෙක් වෙන්න ඕන. එහෙම නොකර ඉන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. රයිට්? ඊළඟ පොයින්ට් එක දාලා ලියා ගන්න එහෙනම්. ඊළඟ පොයින්ට් එක දාලා වර්තමානයේ එක සේවකයෙකු සේවයේ යොදවන ආයතන පවා වර්තමානයේ එක සේවකයෙකු සේවයේ යොදවන ආයතන පවා වර්තමානයේ එක සේවකයෙකු සේවයේ යොදවන ආයතන පවා දායක මුදල් ගෙවීමට යටත් වේ. දායක මුදල් ගෙවීමට යටත් වේ. දායක මුදල් ගෙවීමට යටත් වේ. දැන් පුතේ අපි මේ සාකච්ඡා කරන්නේ 1958 අංක 15 දරන අර්ථ සාධක අරමුදල් පනත. මේ පනත ගැන සාකච්ඡා කරද්දී අපි අපේ අවබෝධ කරගන්න මතක තියාගන්න පහසු අනුව තමයි මෙහෙම වර්ග කරගත්තේ. මුලින්ම අපි බැලුවා මේ පනත පනවන්න අරමුණ මොකක්ද කියලා. එයා අපි දන්නවා. ඊට පස්සේ අපි බැලුවා මේ පනතින් ආවරණය වන සේවක සේවිකාවු කවුරුන්ද කියලා. ඒ ලොකු විග්‍රහයක් අපි ගත්තා. ඊට පස්සේ අපි බැලුවා මේ පනතින් අන්තර්ග්‍රහණය නොවන සේවක සේවිකාවු කවුද කියලා. ඊට පස්සේ තමයි අපි මේ පනත පිළිබඳ වැඩි විස්තර ටිකක් සාකච්ඡා කරමින් ආවේ. අපි පොඩි බ්‍රේක් එකක් අරගෙන සාකච්ඡා කරමු දරුවෝ.